අයිබෝන් සුබුදැසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අලුත් සතියක ආරම්භයේදී අද මුණ ගැසෙන්නේ නොවැම්බර් මාසේ 22 වෙනිදා සඳුදා දවස. බලමු මොනවද ජාතික පුවත්පත් අද වාර්තා කරලා තියෙන්නේ කියලා. ඒ බලද්දී විවිධාකාරයේ ප්‍රධාන සිරස්තල අපට දකින්නට පුළුවන්කමක් තියෙනවා. ඒ අතරේ විශේෂයෙන්ම මේ අවධානය යොමු වුණා පුවත්පත් කීපයක්ම මුල් අවධානය යොමු කරලා තියෙන මෙන්න මේ කාරණාව වෙත පොහොර ගැටලුවට අද විසඳුමක් කියලා අද පුවත්පත ප්‍රශ්නාර්ථයක්ද සහිතව වාර්තා කරලා තියෙනවා දකින්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ මව්බිම පුවත්පත බැලීමේදී දකින්නට පුළුවන්කම තියෙනවා වී සහ එළවලු වලට රසායනික පොහොර ගෙන්වීමට කිසිදු තීරණයක් නැහැ. කියන්නේ කෘෂිකාර්ම ඇමතිතුමා මහින්දානන්ද අලුත්කමගේ නිසි ප්‍රමිතියෙන් යුතු රජය අනුමත කළ ශාක පෝෂක හා කෘෂි රසායන ගෙන්වීමට අවසර දුන්නා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා. එතකොට ඇමතිතුමා එකක් කියනවා ලේකම්තුමා තව එකක් කියනවාද කියලා ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙනවා. ලේකම්ගේ ප්‍රකාශ දැනුවත් හෝ නොදැනුවත් කළ ඒවා දැයි දන්නේ නැහැ. රසායනික පොහොර සඳහා අනුමැතිය ලැබුණේ තේවලට පමණයි. දිලීරනාශක හා කෘමිනාශක පමණක් ගෙන්වීමට පියවර. ඇමතිතුමා තවදුරටත් කියනවා. මේ අද එකම පුවත්පතේ අපි උපුටා ගන්නේ. ඊළඟට අපට සමගි ජන බලවේගයෙන් දකින්නට ලැබෙනවා නායක සජිත් ප්‍රේමදාස මහතා කර තිබෙන ප්‍රකාශය තහනම් කළ පොහොර ශාක පෝෂක ලෙසට යාලී ගෙන්වන්න හදනවා කියලා තමයි සඳහන් කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. ඊළඟට මව්බිම පුවත්පතත් අද වාර්තා කළ තිනවා පොහොර ගැටලුව ගැන අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා කියලා. කොමුණත් මේ ගැන අනෙකුත් පුවත්පත් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා දකින්නට පුළුවන්. දිනමින පත්තරේ තියෙනවා වී එළවලු වලට රසායනික පොහොර ගේන්නේ කිසිම තීරණයක් නැහැ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ. හැබැයි කෘෂිකර්ම ලේකම්තුමා නම් සඳහන් කළේ වී බඩඉරිඟු එළවලු වැවිලි භෝග සඳහා මේ ලෙස ගෙන්වීම සඳහා තීරණයක් ගන්නවා කියලා. එතකොට කවුද මෙතන හරිද කියන්නේ කවුද වැරදි කියන එක තෝරා ගැනීමත් අපහසු වෙලා තියෙනවා. ඇමතිවරුත් දෙන්නෙක් ඉන්නවා. කැබිනට් අමාත්‍යවරයා විදියට මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍යවරයා විදියට ශෂීන්ද්‍ර රාජපක්ෂ. එතකොට පහුගිය දිනවල අපට මුණ ගැසුණා මේ දෙදෙනා අතරේ පරස්පර ප්‍රකාශ සිදු කර තිබෙන ආකාරයක්. අද අරුණෙත් ප්‍රධාන මාතෘකාව වෙන්නේ ඒකමයි රසායන පොහොර ගේන්නේ නැහැ කියලා ඇමති කියනවා. ඊට පස්සේ ලංකාදීපෙත් ප්‍රධාන කාරණා වෙන්නේ ඒකයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උපුටා දක්වමින් තියෙනවා මහකන්නේට රසායනික පොහොර ගේන්න අවසර කියලා. ඇමතිතුමා කියනවා එහෙම කිසිදු තීරණයක් ගෙන නැහැ කියලා. ඒ අතරේ අපට මතකයට නැගෙනවා පසුගිය දිනක අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශය මේ පොහොර පිළිබඳව ගත්තු තීන්දුවේදී බොහෝ දෙනා නිලධාරීන් පවා කටයුතු කරන්නේ අනෙක් අතට උඩුගම් බලා යන ගමනක් Tamanට ජනාධිපතිවරයාට තනිව යන්න සිද්ධ වෙලා තියෙනවා. සහයෝගය ලැබෙන්නට ඕනේ මේ පිළිබඳව කියලා අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. අපට මුණ ගැහුණා. අපි බලමු ඊළඟට තවත් අපට මුණ ගැසෙන සුවිශේෂ කාරණා මොනවාද කියලා. අයවැය දෙවන වර ඡන්ද විමසීම අද පැවැත්වෙන බව පුවත්පත් අද වාර්තා කරනවා. අයවැය ඡන්ද විමසීම අදයි අද පුවත් වාර්තාවකින් අපි පුටා ගන්නේ. ඊළඟට මව්බිම පුවත් වාර්තාවක දකින්නට පුළුවන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි. නුවරඑළියේ ගොවීහු එළවලු තොග සැපීමෙන් වැළකීති. ගොවීහු පාරට බැස උද්ඝෝෂණ කරති. අද සිට කොළඹට එළවලු නෑ. එළවලු සිල්ලර මිල තවත් ඉහළට කියලයි වාර්තා කරලා තියෙන්නේ. තවත් කොයිතරම්නම් ඉහළ යන්නද දැන්ටත් කොච්චර ඉහළට ගිහින්ද කියලා මේ අහන ඔබට හිතෙනවා ඇති. අපි ඇතුල් පිටුවකට යමු. දිවයින පුවත්පතේ ගොවීහු එළවලු තොග නොදෙති නුවරඑළිය ආර්ථිකයේ වැසේ එළවලු අර්බුදය දිග්ගැහෙයි. සෑම එළවලුවක්ම රුපියල් 400ට වැඩි. තවදුරටත් ව්‍යාපාර ගෙනියන්න බෑ සිල්ලර වෙළෙන්දෝ කියයි. නුවරඑළිය මල් වගාවටත් කනකොකා හඬයි. ඉල්ලී මටක් ඉල්ලා එළවලු ගොවීහු නුවරඑළිය උද්ඝෝෂණ. තමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ පහතරට එළවලු මිලත් අහස උසට. දඹුල්ලට ඊයේ ලැබුණේ එළවලු කිලෝ ලක්ෂ 4.5යි. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමේ සභාපති පතිවරයා පුටා දක්වමින් ඒ පිටුව තුල බලන්න කොයිතරම්නම් ගැටලු පිළිබඳව වාර්තා වෙලා තියෙනවද. එතකොට එළවලු පිළිබඳව එක පැත්තකින් මේ කර්මාන්තයේ යෙදෙන ගොවීන්ට ඒ වගේම වෙළෙන්දන්ට බලපානවා, අනෙක් පැත්තෙන් සමස්ත රටටම බලපානවා. පාරිභෝගික ජනතාව සියලු දෙනාටම ගිනි ගණන් දීලා එළවලු කන්න වෙලා තියෙන නිසා. එතකොට ගන්න පුළුවන් අය ගන්නවා, ගන්න බැරි අය එළවලු ඒ වගේ ඉහළ ගණන් වල ගිනි ගණන් වල එළවලු වෙනුවට වෙන දේවල් කාලා කොහොම හරි දිවි
ගැට ගහගෙන යනවා. මේ තත්ත්වයක් එක්ක එළවලු ගන්න එකත් ජනතාව වැඩි දෙනෙක් ප්‍රතික්ෂේප කරන්න ගියාට පස්සේ ගොවීන්ට මොකද වෙන්නේ? නිෂ්පාදන වලට මොකද වෙන්නේ? එක පැත්තකින් ගොවීන් නිෂ්පාදනය අඩුයි කියලාත් කියනවා මේ පොහොර ආදී ප්‍රශ්නත් එක්ක. අපිට අමතක කරන්න බැරි තවත් කාරණාවක් මෙතන දික්කාසු කළ යුතුව තිබෙනවා. පහුගිය දිනවල තිබුණු දින ගණනාවක් මුළුල්ලේ පැවති අයහපත් කාලගුණයේ යම් යම් බලපෑම් මේ තුල තිබෙන බවත් අපිට අමතක කරන්නට බැහැ. අපි ඊළඟට එමු තවත් සුවිශේෂ කාරණා මොනවද කියලා බලන්න එක් පුවත්පත් වාර්තා කරන කාරණා. ඒ අතරේ ශක්‍රයාගේ පුතා මොනවා හරි ගෙන්නුවත් දූෂණයක් වෙනවා. ජාවාරමක් නොවන වෙළඳාමක් ලෝකේ නැහැ කියලා වාසුදේව නානායක්කාර ඇමතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි ජනතාවගේ බලාපොරොත්තුව රට ජාවාරම්කාරයින්ගේ හොර මගඩීන්ගේ ග්‍රහණයට නතු වීම නෙවෙයි. එහෙම නතු වෙච්ච රටකට හරිහැටි මග කියන්න නායකත්වය දෙන්න අපිට දෙන්න කියලා ආපු ඉල්ලපු රජයක ක්‍රියාකාරීත්වය සහ රජයක ප්‍රධාන ඇමතිදුරයක් දරන අමාත්‍යවරයෙකුගේ මේ ප්‍රකාශ ගැන ජනතාව මොනතරම් දුරට සෑහීමකට පත් වෙයිද? ඊට පස්සේ අපි අද පුවත්පතේ දකිනවා සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට පාසල්වල හැම ශ්‍රේණියක්ම වගේ ආරම්භ කරන්න කටයුතු කරනවා. අධ්‍යාපනයේ පැත්තෙන් පහුගිය දිනවල බොහෝ දෙනා දැඩි කනස්සල්ලෙන් හිටියේ මැසිවිලි නැගුවා. අධ්‍යාපනයට අත් වෙලා තියෙන ඉරණම පිළිබඳව දැන් ඒ සෑම දිනාටම පොදු මහත් වගකීමක් පැවරී තිබෙනවා. තමයි විශේෂයෙන් දරුවෝ පරිස්සම් කරගන්න එක, දරුවෝ වෙනුවෙන් Taman පරිස්සම් වෙන එක වැඩිහිටියෝ විදියට ඒ අනුව පාසල් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන එක. ඒ අතරේ ප්‍රධාන සිරස්තලයේ අද පත්තරේ මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල ගැටලු විසඳන්න නාමල්ට සුපිරි කමිටුවක් මේ පිළිබඳව වගකීම් අමාත්‍යවරයෙක් විදිහට නාමල් රාජපක්ෂ ඇමතුමාට පහුගිය කාලේ පවරනු ලැබුවා. ව්‍යාපෘති පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා කටයුතු කිරීම සඳහා ඒ පිළිබඳව යම් යම් ආකාරයේ චෝදනාත් නැගුණ යම් යම් පාර්ශවවල මෙතරම් අධ්‍යක්ීම් සම්පූර්ණ ඒ වගේම පළපුරුද්දක් සහිත අමාත්‍යවරුන්ගේ කටයුතු පවා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ අධීක්ෂණයට පත් කිරීම පිළිබඳව කෙසේ වෙතත් නාමල්ට සුපිරි කමිටුවක් අද ප්‍රධාන සිරස්තලයේ. කොවිඩ් රෝගීන්ගේ මූලාශ්‍ර සෙවීම අපහසු වෙලා කොවිඩ් නිවසේ ප්‍රතිකාර සේවාවේ ප්‍රධානීය පුටා දක්වමින් අද පුවත්පත වාර්තා කරද්දී ඩෙල්ටා නව උපප්‍රභේදය පාසල් අතර පැතිරීමේ අවදානමක් තියෙනවා කියලා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කරලා තියෙනවා. ඇතැම් අය මවිතයට පත් වෙනවා මේ දරුවන්ට කොවිඩ් ආසාදනය වීමේ හැකියාවක් ප්‍රවණතාවයක් තියෙනවා කිව්වහම අපි සැබවින්ම මවිතයට පත් විය යුතුද? පහුගිය කාලේ දරුවෝ ගෙදරයි තියාගත්තේ බොහෝ දෙනා. වැඩිහිටියොත් නිවෙසෙන් එළියට බැස්සේ සීමා සහිතව ඇතැම් කාල තිබුණා කවුරුත් එළියට බැස්සේ නැති. එතකොට දරුවෝ කොහොමටත් ආරක්ෂිතයි. හැබැයි දැන් දරුවෝ මගට එළියට පාසලට පිවිසෙනවා. එතකොට දරුවන්ගේ අනාරක්ෂිත බව වැඩි වෙනවා. සහ ඊළඟට අපට අමතක කළ නොහැකි කාරණාවක් තියෙනවා. වැඩිහිටියෝ ඉන්නත් ලබාගත්තට දරුවෝ බහුතරයකට එන්නත් කරණය කරලා නැහැ. වැඩිහිටි ශිෂ්‍යයන්ට තමයි එන්නත් ලබා දුන්නා නම් ලබා දුන්නේ. ඒ නිසා දරුවෝ මේ ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා කියන එක අරුම පුදුම කතාවක් වෙන්නේ නැහැ. අපි හැමෝම අවබෝධයෙන් තේරුම් ගත යුතු කාරණාවක් කියලායි අප විශ්වාස කරන්නේ. ඒ නිසා මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීමයි වඩාත් වැදගත් වෙන්නේ. දිවයින ප්‍රධාන සිරස්තලයට මේදී තියෙනවා ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම්. ලංවිම 8ට බෙදයි. සාමාන්‍ය අධිකාරීවරුන් 8 දෙනෙකු යටතට පත් කරයි. වෘත්තීය සමිති සටනට සැරසේ මෙතෙක් පාඩුව කෝටි 90,000ක් ජනවාරි පෙබරවාරි වන විට උග්‍ර විදුලි අර්බුදයක් ලංවිම ඉංජිනේරුවෝ අනතුරු අගවයි. ප්‍රශ්න කොහෙද නැත්තේ? හැමතැනම ප්‍රශ්නමයි. අපිට දිවයිනේ තවදුරටත් මුණ ගැසෙනවා මේ අසීරු මොහොතේ ජනපතිට සහාය දෙන්න මහා සංඝරත්නයේ ඉල්ලා සිටිති කියලා අපට ඇතුල් පිටු වාර්තාවක් තුලත් දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ ගැන සටහන් පාලන සමය නිරවුල්ව ගෙන යාමට ජනපතිට අමරපුර මහා සංඝ සභාවේ පූර්ණ ආශිර්වාදය හිමි වෙනවා. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානායක දුඩම් පහළ චන්දසිරි නාහිමිය පුටා දක්වමින් ඉවසීමෙන් යුතුව කටයුතු කොට රට පෙරට ගැනීමට ජනපතිට සහාය දෙන්න ශ්‍රී ලංකා රාමාජ මහානිකායේ මහානායක මකුලෑවේ විමල නාහිමිය පුටා දක්වමින් අද එකම පිටුවේ සටහන් දෙකක් ජනපතිට අගමැතිට සහ රටට සෙත් පතා රුවන්වැලි සේ අභියස පැවති ආශිර්වාද පින්කමේදී දේශනා කළ කාරණා රටේ පාලකයන්ට බැනවැදී දුෂ්කර අවස්ථාවෙන් ගොඩ ඒමට බැහැ. මල්වතු පාර්ශ්වයේ අනුනායක දිබුල් කුඹරේ විමල ධම්මනාහිමි සාම්ප්‍රදායික දේශපාලන නිවත්ව කටයුතු කරන ජනාධිපතිවරයා දේශපාලනිකව කිලිටි වී නැහැ. අස්කරි පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ උපාලි නාහිමි එලෙස ප්‍රකාශ කොට තිබෙනවා. නායක ස්වාමින් වහන්සේලා අනුනායක ස්වාමින් වහන්සේලා එලෙස ප්‍රකාශ කරනකොට අපට තවදුරටත් මුණ ගැහෙනවා මහාචාර්ය
ඉදුරාගාරයේ ධම්මරත්න ස්වාමින් වහන්සේගේ ප්‍රකාශයකුත් අගමැති මහින්ද රාජපක්ෂට ජනතාව මෙතරම් ආදරය කරන්නේ එතුමා රට බේරාගත් නායකයන් නිසායි කියලා. ඒ සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියන ප්‍රකාශයකුත් ඇතුළත් වෙනවා. එක විරෝධයටත් රිවර්ස් වෙලා විරෝධතා 300ක් පවත්වා ආණ්ඩුව සහ මුලින්ම රිවර්ස් කරනවා. සමග විහිදුම් බලගණය ජනගත කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි අපේක්ෂා භංග වූ තරුණයෝ පාස්පෝර්ට් පෝලිමට එක් වෙලා දේශපාලනය වෙනුවට දේශ සේවයට කාලය එළඹිලා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා පර්පචුවල් ට්‍රෙෂරිස් තීන්දුව වගේම පැන්ඩෝරා එයාබස් මල්වානේ නිවස පිළිබඳ ස්ථාවරයක් කියන්න කියලා අනුර කුමාර දිසානායක ජයපි නායකයාගේ අදහස් දැක්වීමක් අද මව්බිම පුවත්පතේ අපට දකින්නට පුළුවන්කම තියෙනවා. අපේ කරමතින් ගිහින් බඩපිනුම් ගහන්න දෙන්න බෑ කියලා ඒ අතරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරලා තියෙනවා දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ කාරණාව විතරක් නෙමෙයි ඔහු තවත් කාරණාවක් ඉදිරිපත් කරනවා 2018 දී අරක්කු බෝතල් 20 කෝටියක් බීලා 10 කෝටි 55 ලක්ෂයක්ම කාලේ බෝතල් කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. මේ පිළිබඳව අපි දැක්ක ඇතුල්පිටු වාර්තාවකත් සටහනක් පළ වෙලා තියෙනවා. දිවයින පුවත්පතේ 12 පිටුවේ තියෙන්නේ 2018 දී කාලේ බෝතල් කෝටි 10 මාරක් බීලා කියලා ඇමති අමරවීර. එක පැත්තකින් මේ සඳහා ජනතාව දරන වියදම. එයින් පස්සේ මේ නිසා සැර මත්පැන් වලට වැඩි වශයෙන් ලොල්වීම නැඹුරු වීම සිදුවන ආකාරය පරිසරයට සිදුවන අධික විනාශය පිළිබඳව තමයි අමාත්‍යවරයා මෙහිදී මතු කරන්නේ. ඒ නිසා පාර්ශව ගණනාවකින් මේවා තහනම් කිරීම පිළිබඳව Tamanට ඉල්ලීම් ඉදිරිපත් වෙලා තිබෙනවා කියලා මේ වාර්තාවේ අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරමු තවත් කාරණා කිහිපයක් වෙත. ඒ කාරණා අතර එක් පුවත්පත්වල අපි මෙතෙක් උපුටා නොගත් මුල් පිටු වාර්තාත් මුණ ගැසෙනවා. මව්බිම පත්තරේ තියෙනවා ඉන්දියාවෙන් ගෙනත් සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1000ක් මන්නාරමින් අල්ලයි. පුපුරණ ද්‍රව්‍ය කරල් 7990ක් ඒ තුල තිබී ඇති බවත් අද මව්බිම පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඊළඟට අපට දකින්නට පුළුවන් ජල මණ්ඩලයේ වියදම් වැඩිවීම පිළිබඳවත් අද පුවත්පතේ ප්‍රධාන වාර්තාවක් සපයා තිබෙන ආකාරයක්. රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම නොවීම ගැන ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති 17ක් කොළඹට එක්කාසු වීම පිළිබඳවත් වාර්තා වෙනවා. ඒ අතරේ රාජ්‍ය සේවයට යම් අනතුරු ඇගවීමක් තියෙනවා වෘත්තීය සමිති විසින් ඉදිරි දිනකදී විරෝධතා දැක්වීම උද්ඝෝෂණයක යෙදීමට බලාපොරොත්තු වෙනවා කියලා. ඒ අතරේ දිවයින පත්තර වාර්තාවක තියෙනවා ගැටළු අටකට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 16න් 24ක් සහ සෞඛ්‍ය වෘත්තීය සමිති 16ක් 24 සහ 25 දින වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹීම පිළිබඳව. ඊළමහැර වෙන විසඳුම් එපා කැනඩාවේ TNA රැස්වීමට කොටි ආධාරකරුවන්ගේ බාධා සිංහල දේශප්‍රේමිකු බවට සුමන්තිරන්ට චෝදනා එල්ලවීමක් පිළිබඳව දිවයින පුවත් වාර්තාවක අද අපට දකින්නට පුළුවන්. දින මින පත්තරයට යොමු එහි සඳහන් වෙනවා සමස්ත ජනගහනයෙන් 70%කට කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව සූදානම්. තුන්වන මාත්‍රාවට දෙන්නේ ෆයිසර් පමණයි කියලා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක්වැල් උපුටා දක්වමින් අද අපට වාර්තාවක් දකින්නට පුළුවන්. සජබ විරෝධතාවට බාධා කළාට උසාවි යනවා කියලා සඳහන් වෙනවා දිනමින පත්තරේ. ඒ වගේම අපි කලින් උපුටාගත්තු වාර්තාවක් දිනමිනෙත් දකින්නට පුළුවන්. කාලේ හිස්සරක්කු බෝතල් කෝටි 10කට වැඩියෙන් 2018 දී පරිසරයට එක් වෙලා සමීක්ෂණයකින් හෙළිවේ කාලේ බෝතල් තහනම් කරනවා ඇමති අමරවීර උපුටා දක්වමින් දිනමින පුවත්පත අද මුල් පිටු වාර්තාවක්ම ගෙනෙනවා දකින්නට පුළුවන්. පොහොර නැවේ අර්බුදය චීනය ලංකාවට නඩු දමන තත්ත්වය උග්‍ර වෙලා කියලා සමන්ත විද්‍යාරත්න ජවිපේ ක්‍රියාකාරිකය එහෙම නැත්නම් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරනවා. ඒත් දිනමින පුවත්පතෙන් තමයි අපට මුණ ගැසෙන්නේ. ඊළඟට අරුණ පුවත් වාර්තා අතරට යොමු වීමේදී විශේෂයෙන් එළවලු අර්බුදයේ උඩුදුවීම පිළිබඳව අවධානය යොමු කරනවා. ඒ වගේම විදේශ ආධාර ලෙස ලැබුණු කෝටි 245ක් භාණ්ඩාගාරයට හොරෙන් වියදම් කරලා පරිසර ව්‍යාපෘති 4ක් ගැන කෝපාහෙලි දරව්වක් පිළිබඳව අද අරුණ වාර්තා කරනවා. ලංකාදීප පුවත් වාර්තාවල සඳහන් වෙනවා කොරෝනා රෝගීන් දිනකට 700 පැනලා එන්නම වැඩි. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ උපුටා දක්වමින් තමයි වාර්තා කරන්නේ. විකල්පයක් නැහැ. අයවැයට පක්ෂවාත උස්සනවා. විජේදාස රාජපක්ෂ මහතායි මේ කියන්නේ. නමුත් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට එරෙහිව තමයි ඔහුගේ බොහෝ ප්‍රකාශ අපට දකින්නට ලැබුණේ. නමුත් ඔහු සඳහන් කරනවා වෙන විකල්පයක් නැහැ. ඒ නිසා මේ වෙලාවේ අයවැයට අත උස්සන්න සිද්ධ වෙනවා කියලා. මෙවැනි වාර්තා තමයි අපිට බොහෝ වෙලාවට මුල් පිටු වාර්තා විදිහට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ අතරේ අපි
ක්‍රීඩා පිටු වාර්තාවකටත් යන්න බලාපොරොත්තු වෙනවා. දිවයින අවසන් පිටුවට ගමන් කරමු. එහි සඳහන් වෙනවා මඩුගල්ලේගේ 200ට දිමුත්ගෙන් ශතකයක් ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදු පළමු ටෙස්ට් තරගය පිළිබඳව මේ ගැන සඳහන් කිරීමක් කරන්නටම ඕනේ. රංජන් මඩුගල්ලේ ශ්‍රී ලංකාව බිහි කළ මේ අද්විතීය ක්‍රීඩකයා එක් කලක ඒ වගේම පසුව තරගතීරකවරයා. දැනට තරගතීරක භූමිකාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතමයා ලෝකයේම ඇගීමට සම්මානයට පාත්‍ර වෙච්ච තරගතීරකවරයා. ඔහුගේ 200 වන ටෙස්ට් තරගතීරක තරගය තමයි තීරණාත්මක තරගය තමයි මේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ ආරම්භ වුණේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් අතර. තවත් විශේෂත්වයක් තියෙනවා 100 වෙනි තරගයේදී 50 වෙනි තරගයේදී ඔහුගේ කඩේම් තරගවලදී ඔහු හිටියේ විදේශ රටවල වෙනත් තරගවල. හැබැයි ඔහුට හැකියාව ලැබිලා තිනවා මව් රටේදීම ශ්‍රී ලංකා කණ්ඩායම සමග සම්බන්ධ වෙන තරගයකම තීරකවරයා විදියට කටයුතු කරන්නට රංජන් මඩුගල්ලේට අපේ සුභාශිංසන අපි පිරිනමනවා. ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් පළමු ටෙස්ට් තරගය ආරම්භ වුණා. ගාලු පිටියේ ගාල්ල තනතිල්ල කොහොමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි ජයග්‍රහණ අත්කර දුන් තනතිල්ලක් මෙතෙක් තරග 35න් වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් අපි අත්කරගෙන තියෙනවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා ඊයේ ලබාගත්තු හොඳ ආරම්භයේ සුබ ආරම්භයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී ලෙස මේ තරගය නිමා කරන්නට අවස්ථාව ලැබේවා කියලා. එමනම් අපි විරාමයට යමු. විරාමයෙන් පස්සේ කොටස් වෙළඳපොලින් මුණ ගැසෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.